සම්බෝධි වන්දනා. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදිනාටම. ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදු වුණු උතුම් වූ නිකිණිපුර 15ක පොහොය දවසේ බෞද්ධ රූපවාහිනියත් ඒ වගේම බෞද්ධ ගුවන් විදුලියත් සජීවීව ඔබ වෙනුවෙන් ගෙනෙන පොහොයදා සජීව විකාශන මාලාවේ මීළඟ වැඩසටහන අප මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම. ශ්‍රී සද්ධර්ම දේශනය සහ සජ්ජායනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන මේ මොහොතේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දවසේ මේ උතුම් නිකිණිපුර 15ක පොහොය දවසේ මේ ශ්‍රී සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා අමෘතා සුවඳ හඳුන් කෝරු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බට්ලර් සහ සමාගමේ සන්නාම කළමනාකරු අනුර මාන්නප්පෙරුම මහතා එවැගේම ශාන්ත පෙරේරා මහත්මයා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිසත් එවැගේම රාජගිරිය කළුපළුවාව පළවෙනි පටුමග පදිංචි ධර්මපාල ඒකනායක මහත්මයා සහ එතුමන්ගේ ආදරණීය දූදරුවන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත්. එහෙමනම් ඒ සදැහැති පින්වත් පිරිසත් සිහි ගන්වමින් පළමුවෙන් අප ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජාවන් සිදු කරන්නටත් ඉන් අවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් දේශනයට ආරාධනා කරන්නට අප දැන් අවස්ථාව ලබා දෙනවා. ඒ අතර වාරයේ හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සදහවත්නි සුත්ත නිපාතයේ සඳහන් වන කසී භාරද්වාජ සූත්‍රය ආශ්‍රය කරගනිමින් අද දවසේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රී සද්ධර්ම දේශනය සහ සජ්ජායනාව සිදු කරනු ලබනවා. විශේෂයෙන් සිහිපත් කළ යුතුයි මේ දේශනය පිරුවානා පොත් වහන්සේගේත් අන්තර්ගත වන නිසාවෙන් ඔබටත් පුළුවන් ඔබගේ නිවසේ සිට ගෞරවනීය ස්වාමින් වහන්සේලා සමගින් මේ දේශනය සජ්ජායනා කරන්නට. ඒ බවත් සිහිපත් කරමින් ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනය සහ සජ්ජායනාව පවත්වන ලෙසට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බීජං තපෝ බුද්ධි පඤ්ඤාමේ යුගනංගලං ඉරිසා මනෝයොත්තං සතිමේ පාල පාචනං ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ උතුම් පුර පසළොස්වක පොහෝ දින මේ සන්ධ්‍යා කාලයේ සිද්ධ කරන සූත්‍ර සජ්ජායනාවටයි පින්වත් හැමදෙනාම මේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සම්බන්ධ වී සිටින්නේ. වෙනදා වගේම මේ සූත්‍ර දේශනාවෙහි අර්ථය එහෙම නැත්නම් සූත්‍ර දේශනාව පිළිබඳව දේශනාව සිද්ධ කරලා ඉන් අනතුරුව ස්වාමින් වහන්සේලා සමග මේ සූත්‍ර දේශනාව සජ්ජායනා කරනවා. ඒ අනුව අද අපිට ලැබී තිබෙන සූත්‍ර දේශනාව නම් කුද්දක නිකායට අයිති පොත් 15ක් තියෙනවා. ඒ පොත් 15න් එක පොතක් තමයි සුත්ත නිපාතය කියන්නේ. ඒ සුත්ත නිපාතේ නැමැති පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන සූත්‍රය නම් කසී භාරද්වාජ සූත්‍ර දේශනාව. මුලින් සිහිපත් කළාසේ මේ සූත්‍ර දේශනාව පිරුවානා පොත් වහන්සේ තුලත් දකින්න පුළුවන්කම තිබෙනවා. ආලවක සූත්‍රයට පසුව එන සූත්‍රය තමයි කසී භාරද්වාජ සූත්‍රය. මේක හරි වටිනව පින්වත්නි. හේතුව තමයි අපි බොහෝ වෙලාවට පිරිත් සජ්ජායනා කළාට ඒ අර්ථය දන්නේ යම් පමණකට විතරයි. ඡායා මාත්‍රයෙන් හෝ එහි අර්ථය දැනගෙන පින්නතුනි සජ්ජායනා කරනම නම් එහිත් ආනිසංස පක්ෂයේ වැඩි වෙනවා. කුසලයේ පින්නතුනි දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා අපි පළමු කොටම මේ කසී භාරද්වාජ සූත්‍ර දේශනාව ශක්ති ප්‍රමාණයෙන් පින්නතුනි විග්‍රහ කරනවා. එනිසාහි අර්ථය මනාව පින්නතුන් පළමු කොට තේරුම් ගන්න. ඉන් අනතුරුව මේ දේශනාව සාමින් වහන්සේලාත් එක්ක පිරුවානා පොත් වහන්සේ තුල තිබෙන නිසා පින්නතුන්ට සජ්ජායනා කරන්න පුළුවන්. ඒ සජ්ජායනා කරනකොට මේ කියලා දෙන අර්ථ ඒ වෙලාවට ඡායා මාත්‍රයෙන් හරි මනසට ඇතුළු කරගෙන අපිට පින්නතුනි මේ දේශනාව සජ්ජායනා කරන්න පුළුවන්කම තියෙනවා. මේ කසී භාරද්වාජ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පින්වත්නි එදා මගධ කියන දනව්වේ ඒකනාලා කියන බමුණු ගමේ දක්ඛිනා ගිරි කියන විහාරයේ වැඩ සිටියේදී භාගතුන් වහන්සේ විසින් මේ දේශනාව සිද්ධ කළේ. එතකොට පින්නතුනි කසී භාරද්වාජ කියලා කියන්නේ බමුණෙක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි හොඳ ගොවියෙක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 11 වෙනි වසරේදී කසී භාරද්වාජ බ්‍රාහ්මණය මුණ ගැහෙන්න බුදුහාමුදුරු වැඩම කළේ. ඒ භාරද්වාජ බමුණගේ එදා පින්නතුනි වප්මගුල් දවස, කුඹුරු සීසාන දවස. කසී භාරද්වාජට අරහත්ත්වයට පත් වෙන්නට වාසනාව තියෙන බව භාගතුන් වහන්සේ දා දැක්කා. ඒ කසී භාරද්වාජ ඊළඟට පින්නතුනි බුදුහාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කළේ මගධ කියන
ජනපදයේ වැඩ ඉන්න වෙලාවක මගධයේ පින්නතුනි අපිට හරි වැදගත්. හේතුව තමයි ප්‍රධාන රාජධානි හතරෙන් එකක් තමයි පින්නතුනි මගධය කියලා කියන්නේ. බිම්බිසාර රජුරු රජකම් කරපු අංග දේශය මගධයේ කොටසක් ලෙස පින්නතුනි බිම්බිසාර මහරජුරු පාලනය කළා. බිම්බිසාර මහරජුරු අජාසත්තත් ඉන්න කාලේ මගධය කියන එක දේශපාලනික වශයෙන් පින්නතුනි වැදගත් නමක් තියාගෙන හිටපු ජනපදයක්. ගංගානම් ගඟ එවාගේම මගධ කියන ලිච්ඡවි සමූහාණ්ඩුව මායින් වෙලා තියෙන පින්නතුනි මේ ගංගානම් ගඟ ළඟින්. නියම බුදුදහම උපන් රට ගත්තොත් පින්නතුනි ඒ තමයි මගධය. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුද්ධාගම පතුරවන්න මගධයේ විසින් පින්නතුනි ඒක මගධයේ විසින් බුද්ධාගම පතුරවන්න මහ විශාල වෙහෙසක් ගත්තා. ඒකට හේතුව වුණ පින්නතුනි සාරිපුත්ත මොගලන් කියන මහරහතන් වහන්සේලා දෙනම මගධයට අයත් දෙදෙනෙක් නිසා. මගධයේ තිබුණු ගම් අතර පින්නතුන්ට මතකයි නාලක ගම. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගම. ඒ වගේම සේනානි ගම. මේ මගධයේ තිබුණු පින්නතුනි ගම් මේ. ඒ වගේම පාටලී ග්‍රාමය, නාලන්දාව. අනිත් එක තමයි මගධේ භාෂාව පින්නතුනි ආර්යයන් කතා කරන භාෂාව. ඒ ළමයින්ට කිසිදු භාෂාවක් උගන්වන්න නැතුව නිකරුණේ වැඩිවීමට සැලැස්සුවොත් පින්නතුනි ඉබේම ඒ ළමයි මගධ භාෂාව පින්නතුනි කතා කරන්නට යොමු වෙනවා. අනිත් එක තමයි පින්නතුන්ට මතකයි මගධ නැලිය. මගධ නැලිය කියලා කියන්නේ විශේෂ ඒ කියන්නේ පිළිගත හැකි පින්නතුනි සම්මත මැනීමේ ක්‍රමයක් තිබුණා. ඒකට කියන්නේ මගධ නැලිය කියලා. ඒ වගේම අපේ පින්නතුන්ට මතකයි මගධයේ කුඹුර පෙන්නලා තමයි බුදුහාමුදුරුවෝ දිනක් ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ ආනන්ද සිවුරු මහගන්නකොට මෙන්න මේ විදිහට සිවුරු මහගන්න කියලා. ඒ කියන්නේ මගධයේ කුඹුරු පෙන්නලා. එතකොට කසී භාරද්වාජ බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කළේ මගධ කියන ජනපදයේ වැඩ වාසය කරන කාලේ දක්ඛිනාගිරි කියලා විහාරයක් තිබුණා. දක්ඛිනාගිරි විහාරය කියන්නේ පින්නතුනි රජගහනුවර කඳවලල්ලට උඩින් පිහිටා තියෙන බොහෝම ලස්සන විහාරයක්. වේලුකණ්ඨකී නන්ද මාතාව වාසය කළෙත් පින්නතුනි මේ දක්ඛිනාගිරියේ. ඒ විතරක් නෙමෙයි පින්නතුන්ට මතකයි අර ධනංජානි කියන බමුණා බුද්ධාගම කෙරෙහි උත්සාහයක් දැන් නැහැ කියන බව ආරංචි වෙච්ච සාරිපුත්ත මහරහතන් මා දැනගන්න ලැබුණෙත් පින්නතුනි මේ දක්ඛිනාගිරි කියන විහාරයේදී. ඒ වගේම ආරාම දූසක ජාතකය දේශනා කළෙත් පින්නතුනි දක්ඛිනාගිරි කියන විහාරයේ. අනුරාධපුර රුවන්වැලි මහසෑයට අත්තිවාරම දමන දවසේ දක්ඛිනාගිරි කියන විහාරයේ ඉඳලා මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ ප්‍රදාන කොට ඇති බොහෝ සාමින් වහන්සේලා පින්නතුනේ රුවන්වැලි මහසෑයට නැත්තම් ඒක මුල්ගල තියෙන දවසේ පින්නතුනි වැඩම කළා තියෙනවා. එතකොට දැනට ওই ටික මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මගධ කියන දනව්වේ ඒකනාලා කියන බමුණු ගමේ දක්ඛිනාගිරි කියන විහාරේ වැඩ වාසය කරද්දී තමයි මේ කසී භාරද්වාජ සූත්‍රය දේශනා කළේ. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර අවදි වෙලා බලනවා අද මගින් කාටද පිහිටක් සැලසෙන්නේ. කසී භාරද්වාජ බමුණ දැකලා ඔහුට අරහත්ත්වයට පත්වෙන්නට වාසනාව තියෙන බව දැනගෙන භාගතුන් වහන්සේ දා තනියෙන් පින්නතුනි පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා.
මේදී එක කරුණක් මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක පිණ්ඩපාතේ වඩිනව නම් උදේ පාන්දර අවදි වෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ කුටියේ දොර ඇරලා තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා දන්නවා බුදුහාමුදුරුවෝ කුටියේ දොර ඇරලා තිබ්බොත් අද බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින්නේ අපිත් එක්ක. භාගතුන් වහන්සේ කුටියේ දොර වහලා තිබුණොත් භික්ෂුන් වහන්සේලා දන්නවා අද බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින්නේ අපිත් එක්ක නෙවෙයි, තනියමයි. ආනන්ද හාමුදුරුවෝ ඒ බව හොඳින්ම දන්නවා. පින්වත්නි, ආනන්ද හාමුදුරුවන්ට භාගතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් වලින් පවා බොහෝ කරුණු තේරුම් ගන්න පුළුවන්. ඔය සමහර දවස්වලට බුදුහාමුදුරුවෝ වළඳන ප්‍රමාණයක් තියෙනවා පින්නතුනි. ඒ වළඳන ප්‍රමාණයට වඩා බත් පිටු 3-4ක් වැඩිපුර බුදුහාමුදුරුවෝ වැළඳුවොත් ආනන්ද හාමුදුරුවෝ දන්නවා අද භාගතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න දවස නෙවෙයි ජනපද චාරිකාවේ හැසිරෙන දවසයි කියලා. නමුත් පින්නතුනි, එදා බුදුරජාණන් වහන්සේ තනියම කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කුඹුර ළඟට භාගතුන් වහන්සේ වැඩම කළා. එදා සීසෑමට රැස් වෙච්ච පිරිස පින්නතුනි මේ දේශනාවේ සඳහන් වෙනවා 2500ක්. 2500ක් කුඹුරක් සීසානව කියන්නේ ඒ කුඹුර ප්‍රමාණය පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ කුඹුර ළඟට වඩිනකොට කසී භාරද්වාජ බ්‍රාහ්මණය රන් තලියකට කිරිබත් බෙදාගෙන කන්න සූදානම් වුණු මොහොතයි. ඒ වෙලාවේ තමයි භාගතුන් වහන්සේත් වැඩම කළේ. පින්වත්නි, මේ වෙලාවේ කසී භාරද්වාජ බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට කියනවා අහංකෝ සමන කසාමිච්ච වපාමිච්ච කසෙත්වාච වපිත්වාච බුඤ්ජාමි. ශ්‍රමණයන් වහන්සේ මම සීසාල වපුරලා කාලා බීලා ජීවත් වෙන්නේ. ත්වම්පි සමන කසස්සුච්ච වපස්සුච්ච කසිත්වාච වපිත්වාච බුඤ්ජස්සූති. ඔබ වහන්සේ සීසාල වපුරලා කාලා බීලා ජීවත් වෙන්නේ. දැන් පින්නතුන්ට හිතෙන්නේ නැද්ද 2500කට කිරිබත් හදාගෙන ආපු කසී භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුහාමුදුරු වැඩියාට පස්සේ බුදුහාමුදුරුවන්ට කිරිබත් හැන්දක් බෙදෙන්න බැරිද මේ මිනිසයාට? ඒ දෙන්න බැරිකම නිසාද බුදුහාමුදුරුවන්ට කියන්නේ ඔබ වහන්සේ සීසාල වපුල්ල කාලා බීලා ජීවත් වෙන්න කියලා? නෑ. එහෙනම් කුමක් නිසාද? පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කුඹුර ළඟට වැඩියට පස්සේ කුඹුරේ වැඩ කරපු 2500ක් මිනිස්සු ඔක්කොම වැඩ නතර කළා. නතර කරලා භාගතුන් වහන්සේ දෙස බලාගෙන හිටියා. බුදුහාමුදුරුවෝ බොහෝම ලස්සනයිනේ. භාගතුන් වහන්සේගේ ලස්සන දිහා බලාගෙන හිටියා. වැඩ ඔක්කොම නතර කළා. මේකට තමයි කේන්ති ගියේ කසී භාරද්වාජට. වැඩත් කඩා කප්පල් කරන්න මෙතෙන්ටත් ආවන කියලා හිතේ. බුදුහාමුදුරුවන්ට කිව්වේ සීසාල වපුල්ල කාලා බීලා ජීවත් වෙන්න. බුදුහාමුදුරුවොත් මතක් කරනවා අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච්ච වපාමිච්ච කසිත්වාච වපිත්වාච බුඤ්ජාමේ. බ්‍රාහ්මණේ මමත් සීසාල වපුරල කාලා බීලා තමයි ජීවත් වෙන්නේ. කසී භාරද්වාජ කියනවා නකෝපන මයං පස්සාම භෝතෝ ගෝතමස්ස යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවත් දේවා අතචපනවං ගෝතමෝ ඒවමාහ. මොකද්ද මේ කියන්නේ? ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ කියනවා සීසාල වපුල්ල කාලා බීලා ජීවත් වෙන්න කියලා. නමුත් ඔබ වහන්සේ ළඟ නගුලක් නැහැනේ. ඔබ වහන්සේ ළඟ ගොන්නු නැහැනේ. ඔබ වහන්සේ ළඟ පාචනං කියන්නේ පින්නතුනි කෙවිතක් නැහැනේ. ඉතින් එහෙම එකේ ඔබ වහන්සේ කියන්නේ කොහොමද සීසාල වපුල්ල කාලා බීලා ජීවත් වෙන්නේ කියලා? තවත් බමුණ කියනවා කස්සකෝ පටිජානාසි නච පස්සාමතේ කසින්
කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යතා ඥානේ මුතේ කසින්. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ සීසානව කියලා ප්‍රතිඥා දුන්නට සීසාන උපකරණ කිසිවක් ඔබ වහන්සේ ළඟ දකින්න නැහැ. කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි. සීසාන උපකරණ මොනවද කියලා මට කියන්න. යතා ඥානේ මුතේ කසින් මම ඒව දැනගන්න කැමතියි කිව්වා. හරිම ලස්සනයි පින්නතුනේ. මේ දේශනාව සිතින් මේ වෙලාවේ මවා ගත්තාම භාගතුන් වහන්සේත් කසී භාරද්වාජ බ්‍රාහ්මණයත් අතර ඇති වුණු මේ ලස්සන ධර්ම සාකච්ඡාව හරිම ලස්සනයි. දැන් ඉල්ලීමක් කළේ මොකද්ද? සීසාන උපකරණ මොනවද කියලා දැනගන්න මමත් කැමතියි. ඒව පිළිබඳව මට කියන්න කිව්වා. භාගතුන් වහන්සේ වදාලා සද්දා බීජං තපෝ වුට්ටි පඤ්ඤා මේ යුගනංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාලපාචනං. බමුණ නගුල ගැන කතා කළා. බමුණ කෙවිත ගැන කතා කළා. බමුණ ගොන්නු ගැන කතා කළා. නමුත් බමුණ බීජ ගැන කතා කළේ නැහැ. දෙයනේ මොනව සීසෑවත් මොනව තිබුණත් වැඩක් නැහනේ. ඒ කුඹුරේ වපුරන්න බීජ නැත්තම්. ඒ කියන්නේ බමුණ බීජ ගැන කිව්වේ නෑ. නමුත් බලන්නකෝ බුදුවරුන්ගේ නොගැලපෙන කතා නෑ කියන්නේ ඕක තමයි පින්නතුනි. බුදුහාමුදුරුවෝ පටන් ගත්තෙම බීජයෙන්. ඒකයි කිව්වේ සද්ධා බීජං තපෝ වුට්ටි. සද්ධා බීජං බමුණ මතක තියාගන්න නුඹ ශ්‍රද්ධාව තමයි මගේ බීජය. බීජවල ප්‍රමාණය දන්න දක්ෂ ගොවියෙක් කුඹුරු සාන්ට ඕනේ. අඩුවෙන් සෑවොත් දාන්නේ පිරිහෙනවා. වැඩියෙන් සෑම පින්නස් පළ වෙනවා පින්නතුනි. බීජවල ප්‍රමාණය දැනගෙන ඕනේ කුඹුර හාන්න. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත්, ප්‍රඥාව අඩු වෙලා ශ්‍රද්ධාව වැඩි වුණොත් ඒත් වැඩක් නැහැ. ඒ නිසා කුඹුරේ ප්‍රමාණයට වී වපුරන්න ඕනේ. ශ්‍රද්ධාව මෙතන ගත්ත බුදුහාමුදුරුවෝ. අනිත් එක පින්වත්නි, කසී භාරද්වාජ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාව නැති කෙනෙකුත් නෙවෙයි. ඔහුට නිවන් මඟ අවබෝධ කරගන්න වාසනාව තියෙන බව දැනගෙන බුදුහාමුදුරුවෝ කුඹුරකට වැඩියේ. නැත්තම් පින්නතුනි මොන දෙයකටද බුදුහාමුදුරුවෝ කුඹුරට වඩින්නේ? ඒකෙන් තේරෙනවා භාගතුන් වහන්සේ එක මිනිස්සෙක් කරේ සසරින් එතර කරවන්න පුළුවන් නම් ගව් ගානක් උනත් බුදුහාමුදුරුවෝ වැඩම කළා. එක මිනිස්සෙක් වෙනුවෙන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා බන්ධති පාතේයං. ශ්‍රද්ධාව පරලොවට මාර්ගෝපකරණයක් කරනවා. බමුණ ශ්‍රද්ධාවන්තයා මේ ලෝකේ හරියට හතරමං හන්දියක් මැද තියෙන දැවැන්ත නුග ගහ හැන්දෑවට හතර පැත්තෙන් එන පක්ෂීන්ට ළඟින්න පිහිට වෙනවා. ඒ වගේ ශ්‍රද්ධාවන්තයා උපාසකයටත් උපාසිකාවටත් භික්ෂුවටත් භික්ෂුණියටත් කාටත් පින්නතුනි පිහිට වෙනවා. ශ්‍රද්ධාවන්තයාගෙන් මේ ලෝකේ කාටවත් කරදරයක් නැහැ. සද්ධීත විත්තං පුරිසස්ස සෙට්ඨං. ශ්‍රද්ධාව පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ ධනයයි පින්නතුනි. සද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාව ඕගයන් පින්නතුනි තරණය කරනවා. සද්ධා හත්තෝ මහා නාගෝ. ශ්‍රද්ධාව නැමැති යත පින්නතුනි මහා ඇතෙක්. සද්ධායිකෝ භික්කවේ අරිය ශාවකෝ. මහණෙනි ආර්ය ශාවකයා ශ්‍රද්ධාව තියෙන කෙනා විශ්වාස කරන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනා අවිශ්වාස කරන්න හොඳ නැහැ. විශ්වාස කරන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුර බලන්නකෝ සද්ධා බීජං. එතකොට ශ්‍රද්ධාව තමයි බීජය. එතකොට බමුණාගේ සීසෑමට මුල් වූ බීජය පින්නතුනි වැඩ දෙකක් කරනවා. එකක් තමයි
යට මුල් වලින් පිහිටනවා. දෙක මත්තෙහි පින්නතුනි පැල නගිනවා. භාගතුන් වහන්සේගේ සීසෑමේ මුළු බීජය වැඩ දෙකක් කරනවා. එක ඒ කියන්නේ යට සීලය නැමැති මුලින් පින්නතුනි පිහිටනවා. දෙක ඒ මත්තෙහි ගොඩනගන්නේ මොනවද? සමත විදර්ශනා නැමැති පින්නතුනි පැල නගිනවා. හරිම ලස්සනයිනේ. යට සීලය නැමැති බීජය සීලය නැමැති මුලින් පිහිටනවා. සීලය මුලින් පිහිටියාම ඒ මත්තෙහි පින්නතුනි වැඩෙන්නේ මොනවද? සමත විදර්ශනා පැල නගිනවා. එතකොට සද්දා බීජං තපෝ කියන්නේ පින්නතුනි ඉන්ද්‍රිය සංවරය. බුද්ධි කියලා කියන්නේ වැස්සට. බුදුහාමුදුරු මතක් කරනවා කසී භාරද්වාජ යම් විදියකට වැස්ස වැටීමෙන් නුඹේ බීජ මැලවෙන්නේ නැහැ. ඒක නරක වෙන්නේ නැහැ. ඒ වගේ භාගතුන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රද්ධාව සීලාදී ධර්ම වැඩෙනවා. කවදාවත් ඒව මියදෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රද්ධාව තුළ දියුණු වෙන්නේ මොනවද? සීලය නැමැති ධර්ම හොඳට පින්නතුනි දියුණු වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ තියෙනව නම් ශ්‍රද්ධාව දියුණු කරගන්න පින්නතුනි පුළුවන්. එතකොට පින්නතුන් දන්නවා මේ ශාසනයේ ලාබාලම පුජ්‍යලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ ලාබාලම පුජ්‍යලයෝ දෙන්න තමයි සද්ධානුසාරී සහ ධම්මානුසාරී කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී කියන පුජ්‍යලයන් දෙන්නට මේ ශාසනයේ මහා පුදුමාකාර තැනක් දීලා තියෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් අඩුවෙන්ම දියුණු කරපු දෙන්න තමයි සද්ධානුසාරී සහ ධම්මානුසාරී. ඉන්ද්‍රිය ධර්මයන් තවත් දියුණු කරදපු වැඩක් දියුණු කරපු දෙන්නේ තමයි සෝවාන් වෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් තවත් දියුණු කළොත් සකු르දාගාමී. ඉන්ද්‍රිය ධර්මයන් තවත් දියුණු කළොත් අනාගාමී. ඉන්ද්‍රිය ධර්මයන් අන්තිමටම කෙලවරටම දියුණු කරපු කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථා දෙකේදී තියෙන්නේ පින්නතුනි ඉන්ද්‍රියන්ගේ සරලම අවස්ථාව. එතකොට බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ මේ ඉන්ද්‍රියන් යම්කිසි පුජ්‍යලයක් තුළ වැඩිම ආරම්භ වුණොත් පමණයි පින්නතුනි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමට ආරම්භ වුණොත් තමයි බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ශ්‍රද්ධා කියලා කියන්නේ පින්නතුනි විහාරස්ථානයකට ගිහිල්ලා අපි ඇති වෙන මේ පහන් හැඟීම නෙවෙයි ශ්‍රද්ධාව කියන්නේ. අපි ඒක ඕනේ නැහැ කියන එක නෙවෙයි. ඊට වඩා බුදුහාමුදුරුවෝ මේක යම් තැනක පින්නතුනි තියලා තියෙනවා. ඒ තමයි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් තිපිසෝ භගවා භාගතුන් වහන්සේගේ සම්බෝධි විශ්වාස කිරීමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව යනුවෙන් අදහස් කරන්නේ මතක තියාගන්න කවදා හෝ දවසක පින්නතුනි ප්‍රඥාවෙන් කෙලවර වෙන දෙයක්. ශ්‍රද්ධාව කෙලවර වෙන්නේ කොතනින්ද එතකොට? ප්‍රඥාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාව තුල පිහිටවා ප්‍රඥාවෙන් කෙලවර කරගන්න පුළුවන් තරමට මොහුට පින්නතුනි කරුණ කියනවා. නිකන් නෙවෙයි. කුඹුරක් සීසාන්න අයිති උපකරණ භාගතුන් වහන්සේ ධර්මයත් එක්ක පින්නතුනි ගලපනවා. වියගහ ගලපනවා, ගොන්නු ගලපනවා. අඩුම තරමේ බුදුහාමුදුරුවෝ පින්නතුනි හරකුන්ට නැත්නම් ගොනුන්ට තලන කෙවිතවත් බුදුහාමුදුරුවෝ අතාරින්නේ නැහැ. ඒ කෙවිතත් බුදුහාමුදුරුවෝ ගන්න උපමාවට. මේදී බුදුහාමුදුරුවෝ කල්පනා කළේ කසී භාරද්වාජර නිතර නෙත ගැටෙන්නේ කුඹුරු සීසාන උපකරණ. ඒ සීසාන උපකරණ
ධර්මයත් එක්ක උපමා කරලා දේශනා කළාම මොහුට ඉක්මනට මේක වටහා ගන්න පුළුවන්. ඒ තමන් වැඩ කරන උපකරණ නිතර දකින්න ලැබෙනවනේ. ඒව ධර්මයත් එක්ක ගලපනකොට පින්නතුනි ඔහුට ඉක්මනටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කාර්ය භාගතුන් වහන්සේ විසින් සිද්ධ කළා. ඊළඟට පින්වත්නි ඉන්ද්‍රිය ධර්ම වල දෙවෙනි එක තමයි විරිය. විරිය කියලා කියන්නේ කුසලයේ සඳහා උත්සාහවත් වීම. ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. එතකොට කුසලෙහි උත්සාහය යම්කිසි කෙනෙකුට යම්කිසි වෙලාවක අසාර්ථක වෙනකොට නැවත නැවතත් පින්නතුනි සංවරයට පැමිණෙන්න පුළුවන්. අපි එකට ගන්නේ ආයති සංවරය කියලා. අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. යම්කිසි කෙනෙකුට තේරුනොත් මම යන්නේ දැන් නිවැරදි මාවතේ නෙවෙයි. ඒ කියන්නේ හරිමඟ ඉක්මුණාට පස්සේ ඒ බව දැනගෙන ධර්මානුකූලව පින්නතුනි පිළියම් කරන්න ඕනේ. ඒකට තමයි ආයති සංවරය කියලා කියන්නේ. දැන් සමහරව ඉන්නවා හරි මඟ යනවා ටික කලක් යනකොට වැරදි මඟ යනවා. අන්නේ වැරදි මඟ යනකොට තේරුම් ගන්න ඕනේ දැන් මගේ හරි මඟ ඉක්මලා තියෙන්නේ. ඒ නිසා මම මේකට පිළියම හදා ගන්න ඕනේ ධර්මයෙන්මයි. වැරද්ද වශයෙන් දැකලා ඒකට පිළියම් හදනවා නම් ධර්මානුකූලව පිළියම් කිරීම තමයි ආයති සංවරය කියලා කියන්නේ පින්නතුනි. ඊළඟට තුන්වෙනි ඉන්ද්‍රිය තමයි සති. සති කියලා කියන්නේ පින්නතුනි යම්කිසි කෙනෙකුට වීරය නොසිදී දිගටම පවත්වාගෙන යන්නට නම් තියෙන්න ඕන එකම දේ තමයි සිහිය. දැන් ඉස්සෙල්ලා කිව්වේ ශ්‍රද්ධාවනේ. ශ්‍රද්ධා, 2 විරිය, 3 සති. එතකොට වීරය නොසිදී දිගටම පවත්වන්නන් තියෙන්න ඕන එකම දේ තමයි සතිය. කෙටියෙන්ම කියනනම් සතර සතිපට්ඨානෙ. ඒ කියන්නේ සිහි බුද්ධියෙන් යුක්තව කටයුතු කිරීම. උතුම්ම සිහියෙන් යුක්තව යම්කිසි කෙනෙක් ඉස්සර කියන ලද්ද කරන ලද්ද පවා මනාව සිහියෙන් සිහි කරන නැවත නැවත සිහි කිරීම පින්නතුනි සතිඉන්ද්‍රියයි. හතන එක තමයි සමාධි. නිර්වාණය උදෙසා එකඟ වූ මානසික තත්වයක් වර්ධනය වීමයි පින්නතුනි සමාධිය කියලා කියන්නේ. බොස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං. නිර්වාණය අරමුණු කරගෙන මානසික ඒකාග්‍රතාවයක් පින්නතුනි ඇති කර ගැනීම. ඒ එකඟතාවයේ යම් තරමකින් හෝ ඇතිවීම ඒකට තමයි කියන්නේ සමාධින්ද්‍රිය ආරම්භය කියලා. නිවන අරමුණු කරගත්තු කුසල සිතෙහි ඒකාග්‍රතාවය කෙටියෙන්ම කියනවා නම්. ඊළඟට පින්නතුනි පස්වෙනි එක තමයි පඤ්ඤා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ප්‍රඥාව කියලා කියන්නේ මෙතන මේ පොතපතින් දබා ගන්න දැනුම නෙවෙයි පින්නතුනි. දුක් කෙලවර කිරීමෙන් ලබන නිවන් අවබෝධය පිළිබඳව ඇතිවන දැනීම, ඇතිවෙන අවබෝධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පොතපතින් ලබා ගන්න දැනුම එපා කියන එක නෙවෙයි පින්වත්නි. යම් කිසි කෙනෙක් නිවන අවබෝධය පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාව. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ පුජ්‍යලයන්ට අනිත්‍යතාවය කියන එක පින්නතුනි හරි හැටු ඒත්තු ගිහිලා නැති වුණත් ලෞකිකත්වයේ තුල ස්ථිරසාර බවක් නැති බව ඔවුන් දෙදෙනාට පින්නතුනි වැටහි තිබෙනවා. දැන් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න සෝවාන් නැහැ. සෝවාන් මගට පින්නතුනි බැසගත්තු දෙන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මවල අඩුම අවස්ථාව තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ. නිවන් මාර්ගට බැසගත්තු දෙන්නේ හැටියට දේශනාවේ සඳහන් වෙනවා. එතකොට ඒ දෙන්න සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න දන්නවා සියලු ධර්මතා වෙනස් වෙනවා, වෙනත් පැත්තකට පෙරලෙනවා. මේ පිළිබඳව පින්නතුනි ප්‍රඥා ඉන්ද්‍රිය ආරම්භය ඔවුන් දෙදෙනාට ඇති වෙලා තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මේ ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න නිවන් මාර්ගට යමු වුණත්
මේ දෙන්න තුළ යම් යම් දුර්වලතා තියෙනවා. ඒ මොනවද? පළවෙනි එක තමයි පින්නතුනි න බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුහාමුදුරුවෝ තහවුරු ලෙසින් පිළිගන්නට තරම් වැටහීමක් මොවුන් තුල නැහැ පින්වත්නි. එනකොට තියෙන්නේ මොකක්ද එහෙනම්? බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන කරුණු දැනගෙන පැහැදිච්චයි නෙවෙයි පින්වත්නි. කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. හැබැයි භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා. දෙක න ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ පිළිබඳව කරුණු දැන පැහැදීමක් මොවුන් තුල නැහැ. නිවන් අවබෝධ කරන්ට ඕනේ, සසර නිම කරන්ට ඕනේ කියන හැඟීමක් පින්නතුනි මේ දෙන්න තුල තියෙනවා. බණ කොච්චර ලස්සනද කියලා. මේකෙන් පින්නතුන්ට තේරෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට මේ ශාස්ත්‍රයේ මොනතරම් ඉඩක් තියෙනවද කියලා. තුන්වෙනි එක තමයි න සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයා පිළිබඳව කරුණු දැන ඇති වුණු ප්‍රසාදයක් මේ දෙන්නට නෑ පින්නතුනි. හතරවෙනි එක තමයි නච විමුක්තියාච සමන්නාගතෝ හෝති. විමුක්තියෙන්ද පින්නතුනි මේ දෙන්න සමන්නාගත වෙන්නෙත් නෑ. පහ පඤ්ඤායච අස්ස දිස්වා ආසවා පරික්ඛීනා. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න ප්‍රඥාවෙන් දැකලා එකදු ක්ලේශයක්වත් පින්නතුනි මේ වෙනකොට ප්‍රහාණය කළත් නැහැ. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකළ අයෙකුටත් පින්නතුනි මේ ශාසනයේ මොනතරම් ඉඩක් තියෙනවද? මේ තමයි බුදුහාමුදුරු දේශනා කරපු සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ පින්නතුනි තියෙන දුර්වලකම් පහ. නමුත් මේ දුර්වලකම් පැවතුනත් පින්නතුනි මෙන්න මේ විශේෂත්වයන් වලට මේ දෙන්න බග කියනවා. මොනවද? අගන්තා නිරයන්. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න නිරේගාමී තත්වයටපත් වෙන්නේ නැහැ. දෙක අගන්තා පෙත්ති විසයන්. ප්‍රේතාත්මයක පින්නතුනි උපදින්නෙත් නැහැ. තුන අගන්තා තිරච්ඡාන යෝනින්. ත්‍රිසං බවට යන්නෙත් නැහැ. හතර අගන්තා අපායන් දුග්ගති විනිපාතං. එවැනි කෙනෙක් දුගතිගාමී වෙන්නෙත් නැහැ. සැපෙන් පින්නතුනි පිරිහීමකටපත් වෙන්නෙත් නැහැ. පස්වෙනි එක තමයි ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කන්තෝ වීතිවත්තෝ පුතුජන භූමින්. බුදුහාමුදුරු දස්සන තැනක් දේශනා කරන මේ දෙන්න පුහුදුන් භූමිය එක්මවලා සත්පුරුෂ භූමියට පැමිණි දෙන්නෙක් කිව්වා. ලෝකේ පින්නතුනි බුදුහාමුදුරුවෝ පුජ්‍යලයන් භූමි කොටස් තුනකට බෙදනවා. එකක් තමයි පෘථග්ජන භූමි, දෙවෙනි එක තමයි සත්පුරුෂ භූමි, තුන්වෙනි එක තමයි ආර්ය භූමි. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න පෘථග්ජන නාමයෙන් හැඳින්වීමට සුදුසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙන්නගෙන් නිරේගාමී වීමට හෝ ත්‍රිසංගාමී වීමට හෝ പ്രേත විශේෂයට යාමට හෝ තරම් අකුසලයක් සිදු වීමට නොසුදුසුයි කියලායි පින්නතුනි ධර්මයේ සඳහන් වෙන්නේ. කොච්චර ලස්සනයිද පින්නතුනි. අඩුමතරමේ සද්ධානුසාරී ධම්මානුසාරීවත් වෙන්න පුළුවන් නම් අපිට කොච්චර වටිනවද? ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා අබබ්බෝ තාව කාලං කාතුං යාවන සෝතාපට්ටි පලං සච්චි කරෝති. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න මේ පුජ්‍යලයන් සෝතාපට්ටි ඵලයට පත් වෙන තුරු මේ යන්නට නුසුදුසුයි කිව්වා. සෝතාපට්ටි ඵලයට පත් වෙන තුරු සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න මේ යන්නට නුසුදුසුයි කිව්වා. ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන සම්බෝධි පරායනා නිවන නැත්තම් නිවන අවබෝධ කරගන්නට පින්නතොඩි කෙලවරට පැමිණි දෙන්නෙක් කියලා. හරිම ලස්සනයි. නම් දෙකත් ලස්සනයි. සද්ධානුසාරී ධම්මානුසාරී. බුදුහාර උපමාවක් අරගෙන දේශනා කරනවා පින්නතුන්ට මතක ඇති. මේ ශාසනයට ඇතුළත් වෙන අය ගවරයනක් නම් මේක උපමාවක්.
ඒ පීතෘත්වයේ නායකත්වයේ දරන්නේ රහතන් වහන්සේලා. මේ ශාසනයේ පීතෘත්වයේ දරන්නේ රහතන් වහන්සේලා. අනාගාමී සකෘදාගාමී සෝතාපන්න පුජ්‍යලියෝ ගවරයන ගමන් කරන ක්‍රමයෙන් වයසින් අඩුවන ගවයන් හා පින්නතුනි සමානයි. එදිනම උපන් ගව පැටවු ඉන්නවනේ. ඒ කියන්නේ වසු පැටවු ඉන්නවනේ. ඒ අන්නේ ඒ එදිනම උපන් වසු පැටවු සමාන වෙන්නේ කාටද? සද්ධානුසාරී ධම්මානුසාරී පුජ්‍යලයන්ට. එතකොට දක්ෂ ගව පාලකයා තමන්ගේ ගවරයන යන එන්න තොටුපලින් ගඟට බස්වල ගඟින් එතර කරවනකොට පින්නතුනි අද දවසේ උපන් වසු පැටවාත් මවුදනගේ හඬින් එතර වෙන්න වගේ සද්ධානුසාරී ධම්මානුසාරී අයත් මාර්යාගේ සැඩ පහර බිඳලා පින්නතුනි සසරෙන් එතර වෙනවා. එතකොට වහුපැටියට උපන් හැටියම ඇවිදින්න පුළුවන්. වහුපැටියට උපන් හැටියම පීනන්නත් පුළුවන්. කොහොමද පීනන්නේ? ඉස්සෙල්ලා අම්මා ගඟෙන් එතර වෙනකොටම අම්මගේ පිටිපස්සෙන් අම්මගේ වලිග ගෑවෙන් නොගෑවෙන ගානට වහුපැටියත් පින්නතුනි පිටිපස්සෙන් පීනනවා. වලිග ගෑවෙන නිසා නෙවෙයි පීනන්න පුළුවන් වහුපැටියට. එහෙනම් කුමක් නිසාද? පින්වත්නි අම්මා ගඟෙන් එතර වෙනකොට ඔළුවත් උඩ තියාගෙන හඬ නගනගා තමයි අම්මා ගඟෙන් මේ කියන්නේ ඒ අම්මා ගඟෙන් එතර වෙන්නේ. එතකොට වහුපැටිය පීනන්නේ මොකක් ඔස්සේද? අම්මගේ හඬ ඔස්සේ. වහුපැටිය දන්නව ඉස්සෙල්ලා යන්නේ මගේ අම්මා, මට මගේ අම්මා විශ්වාසයි. බැරි වෙලාවත් මගේ අම්මා නතර කළොත් මං ගහගෙන යනවා. ඇයි ඌට පීනන්න තියෙන එකම හයියනේ පින්නතුනේ අම්මගේ හඬ. අම්මත් දන්නවා පිටිපස්සෙන් එන්නේ මගේ පැටියා. බැරි වෙලාවත් මං හඬ නතර කළොත් මගේ පැටිය ගහගෙන යනවා. එතකොට අම්මට වහුපැටියට අම්මගේ හඬ විශ්වාසයි. වහුපැටියා අම්මගේ හඬ විශ්වාස කළ ගඟෙන් එතර වෙන්නාසේ ශ්‍රද්ධාවන්තාරි ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාගේ වචනේ විශ්වාස කරලා සංසාර සාගරයෙන් එතර වෙනවා. කොච්චර ලස්සනයිද? ඒ නිසා මතක තියාගන්න මේ ගවරෑනේ එදවස උපන් වසු පැටවු හරියට කවුරු වගේද? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න හා සමානයි. එතකොට පින්වත්නි මේ කසී භාරද්වාජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව තුල කසී භාරද්වාජ බ්‍රාහ්මණය පිහිටවලා ඉන් අනතුරුව ප්‍රඥාව දක්වා පින් නැත්නම් ධර්ම මාර්ගයේ දක්වා කසී භාරද්වාජව බුදුහාමුදුරු ගේනවා. දැන් ඔන්න මතක තියාගන්න පින්නතුනි ශ්‍රද්ධාව තමයි බීජය, තපස තමයි තපෝ කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයට, බුද්ධි කියලා කියන්නේ වැස්ස. එතකොට වැස්ස වැටුනොත් බමුණගේ බීජ මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ නොමැලී තියෙනවා. ඒ වගේ භාගතුන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයෙන් අනුග්‍රහය ලැබපු ශ්‍රද්ධාවත් සීලාදී ධර්ම පින්නතුනි මනාව දියුණු වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් උපකාර වන ශ්‍රද්ධාවන්ත භවට මුල්ලු සීලාදී ගුණධම් පින්නතුනි මනාව වැඩෙනවනේ. එතකොට වැස්ස නැති වුණොත් පින්නතුනි ජලය සපයන්න ඕනේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මා කසී භාරද්වාජ මම ලැජ්ජාව නැමැති නගුල් හිසින් නුවණ නැමැති වියදඬු නගුලෙන් සිත නැමැති රැහැණින් එකට බැඳලා උත්සාහය නැමැති ගුණුන් යොදලා සිහිය නැමැති කෙවිතෙන් ඇනලා තමන්ගේ සිත නැමැති කෙතෙහි ශ්‍රද්ධාව වැපුරුවට පස්සේ වැසි නොලැබීමක් නම් නෑ කිව්වා. මගේ මේ ඉන්ද්‍රිය ධමනය තමයි නිරතුරුවම වැස්ස පින්නතුනේ. ඉන්ද්‍රිය ධමනය තමයි නිරතුරුවම වැස්ස. එතකොට බුදුහාමුදුරු දේශනා ඊට පස්සේ දේශනා කරනවා නගුල. යුග නංගලම් කියන්නේ පින්නතුනේ නගුලට. දැන් පින්වත්නි නගුලෙන් කරන්නේ මොකද්ද? දැන් බලන්න බුදුහාරු මේ කුඹුරේ සීසාන උපකරණ එකින් එක උපමාවට අරගෙන ධර්මයත් එක්ක ගලපලා කසී භාරද්වාජට කියලා දෙනවා. දැන් නගුලෙන් කරන්නේ මොකද්ද? පොළව මතු පිට තියෙන පස් බිඳලා අනිත් පැත්තට පින්නතුනි පෙරලා දානවා. ඒ කියන්නේ තනකොළ මුල පිටින්ම පින්නතුනි උදුරලා අනිත් පැත්තට ඒ පස් බිඩල පෙරලා දානවා. මේ වගේ සිහිය නැමැති නගුල් තලයෙන් මතු පිට තියෙන සියලුම කෙලෙස් මුල් පින්නතුනි උදුරලා දාන්න පුළුවන්. කොච්චර ලස්සනයිද?
දැන් නගුලෙන් කරන්නේ දැන් නගුල පොළවට තියලා තද කළාට පස්සේ මේ පොළවේ මතු පිට තියෙන පස් පින්නතුනේ අනිත් පැත්තට බිඳිලම. මෙතන අනිත් පැත්තට පෙරලා දානවා. ඒ වගේ මේ හිතට යම්කිසි ක්ලේශයක් බාහිරින් ආවොත් ඒක අනිත් පැත්තට පෙරලන්න පුළුවන්කම තියෙන්නේ මොකෙන්ද? සිහියෙන් පෙරලන්න පුළුවන්කම තියෙනවා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා හිරි ඊසා. හිරි කියන්නේ පින්නතුන් ලැජ්ජාවට. ඊසා කියලා කියන්නේ වියගහට. ඔන්න බලන්න බුදුහාමුදුරු ඒක ගලපන හැටි. බ්‍රාහ්මණය නුඹේ වියගහ. දැන් වියගහේ නගුල බඳිනවනේ. නගුල බැඳට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා වියගහයි නගුලයි දෙක එකට හරියට බැඳගත්තොත් නුඹට පුළුවන් හෙල්ලෙන්නේ නැතුව, ජරබර ගන්න නැතුව, කෙඳිරි ගන්න නැතුව ලස්සනට කුඹුර කරදරයක් නැතුව සීසා ගන්න පුළුවන්. ඒ කියන්නේ පිටුනේ නගුල හොඳට බඳින්න ඕන වියගහේ. නැත්තම් බුරුල් වෙනවනේ. ජරබර ගන්නවා එතකොට කරදරයි. හරියට බැඳගත්තොත් කිසිම කරදරයක් නැතුව හා ගන්න පුළුවන්. අදහස් සම්පූර්ණ කරගන්න. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා ලැජ්ජාව සමග යෙදුණු ප්‍රඥාව නොසෙල්වි ලිහිල් නොවි අදහස සම්පූර්ණ කරනවා. ඒ අදහස තමයි පින්නතුනි මොකද්ද? ලැජ්ජාව තියෙනවා නම් ලෞකික ලෝකෝත්තර සංඛ්‍යාත දෙක ලෞකික ලෝකෝත්තර කියන මේ දෙපැත්තම පින්නතුනි දිනු කරගන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා සති මේ පාලපාචනං. සති මේ පාලපාචනං කියන්නේ සති කියන්නේ පින්නතුනි සිහියට. පාලපාචනං කියන්නේ කෙවිතට. ඒ කියන්නේ හරට තරන කෙවිත තියෙන්නේ ඒකට. ඒක ලස්සනයි බුදුහාමුදුරු ගලපනවා. බමුණෝ නුඹ කුඹුර සේසානකොට හරක් ඒ කියන්නේ ගොන්නු නොමගී ගියොත් නුඹ කරන්නේ මොකද්ද? කෙවිතක් අරගෙන තලනවා. ඒ තලනකොට ගොන්නු බය වෙනවා. ඒ වගේ මමත් මගේ ශ්‍රාවකයන්ට බණ කියනකොට අපාය ගැනත් කියලා දෙනවා. අපාය ගැන කියනකොට මගේ ශ්‍රාවකයෝ බය වෙනවා. කෙවිත දකින්නකොට ගොන්නු බය වෙනවා. එතකොට කෙවිත දකින්නකොට ගොන්නු බය වෙනවා කියන්නේ ගොන්නු කවදාවත් නියරෙන් පිට නැත්තම් කුඹුරෙන් පිට කවදාවත් යයිද නොමග යයිද? නැහැ. ඒ වගේ බුදුහාමුදුරු අපාය ගැන කියනකොට ශ්‍රාවකයෝ බය වෙනවා. නුඹට කෙවිත පෙන්නලා ගොන්නු නොමග නොගොස් නුඹේ කාර්ය මනාව කරගන්න පුළුවන්. ඒ වගේ අපාය ගැන මගේ ශ්‍රාවකයන්ට කියනකොට මගේ ශ්‍රාවකයෝ බය වෙලා සිහිය උපදවාගෙන වීරය කරනව කුමක් සඳහාද? කුසලයේ සඳහා කිව්වා. ඒ සිහිය වීර නැමැති ගුණුන්ට අපාය බය දක්වනකොට කුසීතව ඉන්න කම්මැලිව ඉන්න කවදාවත් කොයි වෙලාවකත් පින්නතුන ඊට දෙන්නේ නැහැ කිව්වා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා පස්කම් සැපයයි කියන ලද නුසුදුසු දොරටු වලකලා මම හොඳට මගේ ශ්‍රාවකයෝ කමටහන් වල යොදවනවා කිව්වා. ඒක ලස්සනනේ පින්නතුනේ. දැන් කෙවිත දකින්නකොට ගොන්නු බය වෙනවා. එතකොට ගොන්නු නොමග යන්නේ නැහැ. ඒ වගේ බුදුහාමුදුරුවොත් අපිට බණ කියනකොට අපාය ගැනත් කියලා දීලා තියෙනවනේ. ඒ අපාය ගැන කියනකොට ශ්‍රාවකයෝ බය වෙනවා. එතකොට නොමග යන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන ලස්සන තැනක් කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං. කාය ගුත්තෝ තුන් ආකාර වූ කාය සුචරිතය. ඒ තමයි ප්‍රාණඝාත යෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම. වචී ගුත්තෝ සිව් ආකාර වූ වාක් සුචරිතය. මොකද්ද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප මෙයින් වැළකීම. ආහාරයේ උදරේ යතෝ කුසෙහි ප්‍රමාණය දැනගෙන උන ආහාර ගන්න. දැන් මෙන්න මේ බලන්න මේ ගලපන හැටි බුදුහාමුදුරුවෝ. බමුණෝ නුඹ කුඹුරේ බීජ වපුරලා ටික දවසක් යනකොට බීජ හොඳට පැලවෙනවා. ඒ පැලවෙනකොට කරන්න ඕන එකම දේ තමයි හරක්ගෙන් පරිස්සම් කරගන්න එක.
නුඹ එතකොට කරන්නේ මොකද්ද? කුඹුර වටේට නුඹ වැටක් ගහන්න ඕනේ. කුඹුර වටේට වැටක් ගැහුවොත් විතරයි කුඹුර පරිස්සම් කරගන්න පුළුවන් හරක්ගෙන්. නැත්තම් ගොයම් ඔක්කොම කාලේ යනවා. ඒ වගේ බුදුහාර දේශනා කරනවා බමුණෝ මම්මගේ ශ්‍රාවකයන්ට කියලා තියෙනවා කුසලය රැස් කරගත්තට මදි. ඒ කුසලය පාළු වෙනවට වැටක් ගහන්න ඕනේ. මොකද්ද? ඒ බුදුහාමුදුරුවෝ කියන වැට තමයි කයින් වෙන වැරදි වලින් කුසලය ආරක්ෂා කරගන්න ඕනේ. වචනයෙන් වෙන වැරදි වලින් කුසලය ආරක්ෂා කරගන්න ඕනේ. බමුණුට නම් ඉතින් වැටක් ගහලා හරි කුඹුර ආරක්ෂා කරගන්න පුළුවන් හරක්ගෙන්. අතට අපිට ආරක්ෂා කරගන්න කිව්වේ කොහොමද? කයින් වෙන වැරදි වලින් කුසලය ආරක්ෂා කරගන්න ඕනේ. වචනයෙන් වෙන වැරදි වලින් කුසලය ආරක්ෂා කරගන්න ඕනේ. අනිත් එක තමයි ආහාරයේ උදරේ යතෝ කුසෙහි ප්‍රමාණය දැනගෙන ඕන ආහාර ගන්න. ඒ කියන්නේ වැඩිපුර කෑවොත් බත්මතේ වැඩි වුණොත් නිදිමත හැදුනොත් ඊළඟ බණ ටික අහන්න වෙන්නේ නැහැ. එතකොට කුසලයේ පින්නතුනි පාළු වෙනවා. දැන් පොය දවසකට වගේ උදේ ඉඳලා බණ ටික අහන්න පුළුවන්. නමුත් දවල් දානෙන් පස්සේ බණ ටික පාළු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසලයේ පාළු නිදිමත එනවනේ. ඒකයි කිව්වේ ආහාරයේ උදරේ යත. බුදුහාර දේශනා කරනවා ශ්‍රද්ධා බීජයේ වපුරලා නොඑක් ආකාර කුසලයන්ගේ ආරක්ෂා කිරීම පිණිස කාය වාක් කියන මේ ආහාර කියන මේ ත්‍රිවිධ ආරක්ෂාව නම් වූ මේ ත්‍රිවිධ වටකිරීම මම කරලා තියෙනවා. රාගාදී අකුසල ධර්ම නැමැති ගවයන් ඇතුළු වීමක් නොලබනකොට නොඑක් ආකාර කුසල ශස්ත්‍රේ පාළු වෙන්නේ නැහැ කිව්වා. හරිම ලස්සනයි පින්නතුනේ. කුසල් ලැස් කරගත්තට මදි පින්නතුනි. කුසලයේ ආරක්ෂා කරගන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. කුඹුරු වැපුරුවට මදි. කුඹුරු ආරක්ෂා කරගන්නම් වටේට වැටක් ගහන්න. නැත්නම් හරක් කවිලා පාළු කරනවනේ. ඊළඟට බුදුහාර දේශනා කරනවා සච්ඡං කරෝමි නිද්දානං. සච්ඡං කියන්නේ පින්නතුනි බොරු නොකීම. නිද්දානං කියන්නේ බොරු නොකීම සහ ඇත්ත කීම. නිද්දානං කියලා කියන්නේ උදුරා දැමීම. හරිම ලස්සනයි බුදුහාර මෙන්න මේ ගලපන හැටි. බමුණෝ නුඹ කුඹුර සීසාලා වැපුරුවට පස්සේ හිතන්න එපා මේ ගොයන් විතරයි පැලවෙන්නේ කියලා. නෑ. ඒ අතර මොනවද පැලවෙන්නේ? වල් පැලෑටිත් පැලවෙනවා. නුඹ කරන්නේ මොකද්ද එතකොට කසී භාරද්වාජ? අතරින් පතර පැලවෙච්ච වල් පැලෑටි දෑකැත්තෙන් හරි පිහියකින් හරි අරගෙන උගුල්ල දානවා. ඒ වගේ බුදුහාර දේශනා කරනවා මගේ ශ්‍රාවකයොත් මොන තරම් හොඳට හිටියත් ඉඳ හිට බොරු කියනවා. අන්නේ ඉඳ හිට බොරු කියන එක බුදුහාමුදුරුවෝ දැක්කේ කොහොමද? කුඹුරක අතරින් පතර පැලවෙන වල් පැලෑටි වගේ. දැන් ඉතින් මේ තැන් තැන් වල වල් පැලෑටි එකක් දෙකක් පැලවෙනකොට තේරුම් ගන්න ඕනේ ගොවියා ඉක්මනට මේක ගලවලා දැම්මොත් කුඹුර ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේ එකක් දෙකක් බොරුවක් අතරින් පතර කියවෙනකොට කරන්න ඕන එකම දේ තමයි බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ සිත නැමැති කුඹුර සීසාලා යහපත විපතටපත් කරන බොරුව නැමැති නොගලපෙන තනකොළ ඇත්ත කීමෙන් උදුරා දාන්න ඕනේ. අර අපි පින්නතුනි මුලින් කිව්වේ. ඒ කියන්නේ යම් කෙනෙක් වීරය කරනකොට හරිමග ඉක්මනවා. ඒ කියන්නේ සමහරු හරිමග යනම කාලයක් පස්සේ පින්නතුනි වැරදි පාරේ. ඒ වැරදි පාරේ යනකොට Taman තේරුම් ගන්න ඕනේ දැන් නම් වැරදි පාරේ යන්නේ. ඒ නිසා මම ධර්මානුකූලව මේකට පිළියම් කරන්න ඕනේ. ආන්න ඒක තමයි ආයත සංවරේ. පින්නතුනි ඉඳ හිට බොරු කියවෙන්න පුළුවන්. බොරු කියන්නත් පුළුවන්. අන්න ඒක බුදුහාඳුරු දැක්කේ කොයි වගේද? කුඹුරක අතරින් පතර පැලවෙන වල් පැලෑටි වගේ. එතකොට ඒ සිත නැමැති කුඹුර සීසාල යහපත විපතටපත් කරන බොරුව නැමැති නොගලපෙන තනකොළ ඇත්ත කිව්වට පස්සේ උදුරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ආයත ඒ කියන්නේ තවත් ආපහු මම ඒ වරද කරන්නේ නැහැ කියන තැනට පින්නතුණු යන්න ඕනේ. අපි කියන්නේ ඉවසලා බැරිම තැනක් තියෙනව නම් අවසාන මොහොතේ ඉවසන්න. අවසාන මොහොත ඉවසීම තමයි ඒක තමයි පින්නතුණි වටින්නේ. බැරිම තැනක් තියෙනම් එතනත් ඉවසන්න. ආන්න එතන තමයි වටින්නේ. බුදුහාර දේශනා කළානේ
කන්ති පරමන්ත අපෝජිතෙක්කා ඉවසන්න පුළුවන් නම් විතරයි පින්නතුනි මේ මහානකම කරන්න පුළුවන්. ඉවසන්න බැරි නම් මේ මහානකම කරන්න බෑ. ඊට පස්සේ දේශනා කරනවා සෝරච්ඡං මේ පමෝචනං. සෝරච්ඡං කියන්නේ පින්නතුනි නිවන්හි ඇලිච්ච බව. පමෝචනං කියන්නේ ගොන්න මුදා හරිනවා. බමුණු නුඹ සීසාල ඔක්කොම කරගත්තට පස්සේ නුඹ ගොන්නු අතහරිනවා. හැබැයි ඊළඟ කන්නේදී ඊළඟ වසරේදී ආපහු නුඹට ගොන්න ඕන වෙනවා. නුඹේ ගොනුන් මුදාලීම ටික දවසකට. ඒ වුණාට බමුණු මම ගොන්නු කියන්නේ පින්නතුනි මෙතන වීරිය. ගොන්නු තමයි වීරිය. බමුණු මම එහෙම නෙවෙයි. ඒ කියන්නේ මම ඒ වගේ ගොන්නු අතරතුර මුදා හැරීමක් මගේ නෑ කිව්වා. මම දීපංකර බුද්ධ ශාසනයේ පටන් නුවණ නැමැති නගුලෙන් උත්සාහය නැමැති ගුණුන් යොදා අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් තිස්සේ මහා පරිමාණයෙන් ගොවිතැන යෙදෙමින් සසර ගමනේ යම් තැනක සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ නොකලෙම්ද ඒ තාක්කල් කසී භාරද්වාජ මම කිසිම ගුණෙක් ඇතහැරියේ නැහැ කිව්වා. කිසිම ගුණෙක් කියන්නේ පින්නතුනි වීරිය ඇතහැරියේ නැහැ කිව්වා. නැවතත් කියන්නම්. දැන් භාරද්වාජ බමුණා කුඹුර සීසාල අවසන් වුණාට පස්සේ ගොන්නු අතහරිනවනේ. හැබැයි ඇතහැරියට මොකද ඊළඟ කන්නේදී ආපහු ගොන්න ඕන වෙනවා. ඒ ආය සීසාන් එපාය. බුදුහාඳුර කියන්නේ මම ඒ වගේ කසී භාරද්වාජ අතරතුර මුදා හැරීමක් මගේ නෑ. මම අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් තිස්සේ මහා පරිමාණයෙන් ගොවිතැන් කළා. ගොවිතැන් කරනකොට සසර ගමනේ යම් කලයක සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ නොකලෙම්ද ඒ තාක් කල මම කිසිම ගුණෙක් ඒ කියන්නේ වීරිය ඇතහැරියේ නැහැ කිව්වා. භාගතුන් වහන්සේගේ සිතින් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන තුරාවට පින්නතුනි බුදුහාමුදුරු කවදාවත් ලෝකෙට කිව්වේ නැහැ බුදු වුණා කියලා. යම් දවසක බුදුහාමුදුරුවන්ට වැටහුණා මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණයටපත් වෙලා කියලා. ආන්නෙදා තමයි බුදුහාමුදුරු ලෝකෙටම කිව්වේ බුදු වුණා කියලා. ඊළඟට දේශනා කරනවා විරියං මේ දුර දෝරයිහං යෝගක් කේමාදි වාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ත ගන්්වාන සෝචති. විරියං මේ දුර දෝරයිහං මේකේ අදහස පින්නතුනි වියගහේ බර උසුලා සිටීම. වියගහේ බර උසලා සිට. දැන් එතකොට බමුණු නුඹ සමහර වෙලාවට එක නගුලේ ගොන්නු හතරක් බඳිනවා. පින්නතුන් දැකලා ඇති සමහරලාට එක නගුලේ ගොන්නු හතරක් බඳිනවා. එක නගුලේ ගොන්නු හතරක් බඳින්නේ ඇයි? වැඩිපුර හා ගන්න ඕන නිසා. එතකොට ඒ වැඩිලා තියෙන තනකොළ නැවත වැඩෙන්නේ නැති විදියට මුළු මුලින්ම නසා දාමනවා. එතකොට අස්වනු සරුසාර කරගන්න පුළුවන්. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ සිව් ආකාර වූ වීරියක් පාවිච්චි කළා. ගොන්නු හතරක් බැඳගෙන නුඹ වැඩ කළානේ. ගොන්නු හතරක් බැඳගෙන නුඹ සීසෑවනේ. ඒ සීසෑ වැඩිපුර හා ගන්න ඕන කම නිසා මමත් වීරිය හතරක් පාවිච්චි කළා කිව්වා. ඒ ගොන්නු හතර දෙනා බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මොකේදද? සතර සම්ම ප්‍රධාන වීරියට. පින්නතුන්ට මතකයි පළවෙනි එක නූපන් අකුසල් නූපදවීම සඳහා ගන්න වීරිය. දෙක උපන් අකුසල් නැති කිරීම සඳහා ගන්න වීරිය. තුන නූපන් කුසල් ඉපදවීම සඳහා ගන්න වීරිය. හතර උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා ගන්න වීරිය. ඊට පස්සේ යෝගක් කේමාදි වාහනං යම්සේ බමුණෝ නුඹ නගුල නැගෙනහිර පැත්තට අරගෙන යනවා වං බටහිර පැත්තට අරගෙන යනවා නම් ඉස්සරහට අරගෙන යනවා නම් ඒ උත්සාහේ වීරිය මගේ විය නගුල නිවන පැත්තටමයි අරගෙන යන්නේ කිව්වා. නුඹ නගුල නැගෙනහිර පැත්තට අරගෙන යනවා. නගුල බටහිර පැත්තට අරගෙන යනවා. ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේ මමත් මේ වීර නැමැති මගේ විය නගුල මම අරගෙන යන්නේ මොන පැත්තටද? මම අරන් යන නිවන පැත්තටයි කිව්වා. ඒ විදියට ගෙන යනු ලැබීම තමයි ගච්ඡති අනිවත්තන්තං කියලා කියන්නේ පින්නතොනේ. දැන් මේ දේශනාවෙන් පස්සේ සූත්‍රය සජ්ජායනා කරනකොට
පින්නතුන්ට වටහා ගන්න පුළුවන්. ඊට පස්සේ බමුණෝ ඔබේ නගුල ගෙන යන ගොන්නු කෙත කෙලවරට නැත්නම් කුඹුර කෙලවරට ගිහිල්ලා පින් නතර වෙනවා. දැන් හාගෙන ගිහිල්ලා පින්නතුනේ ඒ ගොන්නු නගුල ඒ කෙලවරට කුඹුරේ කෙලවරට ගිහින් නතර වෙනවා. මම ඒ විදියට කසී භාරද්වාජ නතර වුණේ නැහැ කිව්වා. මේ සසරේ නොනවතිමින් දීපංකර බුදුන් කල පටන් මම ඉස්සරහටම ගියා මිසක මං කවදාවත් නතර වුණේ නැහැ කිව්වා. පින්නතුනි දැන් මේ දේශනාව ටිකෙන් ටික මේ විදියට කියනකොට කසී භාරද්වාජ මහ පුදුමාකාර විදියට බුදුහාරට පහදිනවා. පින්නතුනි බලන්නකො මේ ලෝකේ මොන කාටද පින්නතුනි පුළුවන් මේ කුඹුරක් සීසාන උපකරණ ධර්මයත් එක්ක ගලපලා මේ වගේ දේශනාවක් ලස්සනට කරන්න පුළුවන්. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටමයි. එයි මේ ඇත්තගේ නිතර ගැටෙන දේවල් ධර්මයත් එක්ක ගලපනකොට කසී භාරද්වාජට පින්නතුනි ඉක්මනට මේක මේ ධර්මයත් එක්ක ගලපනකොට ඉක්මනට වටහා ගන්න පුළුවන්කම තියෙනවනේ. ඊට පස්සේ කියනවා මේ කසී භාරද්වාජ දැන් කල්පනා කරනවා මම ගොවිතැන්පත් අනුභව කරලා දෙයනේ ඊට පහුවදාටත් මට කුසගිනිය ඇති වෙනවනේ. ගොවිතැන්පත් කරලා ඒ බත් අනුභව කළාට ඊට පහුවදාට මට කුසගිනිය ඇති වෙනවනේ. මෙතුමාට ගොවිතැන්පත දෙයනේ අමා ඵලයක් නේ. ඔන්න දැන් කසී භාරද්වාජ ටික වැටහෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සීසෑම බුදුහාමුදුරන් ගොවිතැන පින්නතුනි ඒක මහා පුදුම අමෘත ඵලයක් නේ පින්නතුනි. ඊට පස්සේ කියනවා ඒව මේසා කසී කට්ටා සාහෝති යමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුංචති. සීසෑම මේ සීසෑම බමුණෝ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට පමණක් අමෘත ඵලය ගෙන දෙන්නක් නෙවෙයි ගිහි පැවිදි ශාස්ත්‍රීය බ්‍රාහ්මණ කවුරු හෝ වේවා මේ විදියට සීසෑම කරනවා නම් ඒ ඕන කෙනෙකුට සීල දුකින් මිදෙන්න පුළුවන්. හරිම ලස්සනනේ බුදුහාඳුරන්ගේ සීසෑම. හරිම ලස්සනයිනේ බුදුහාඳුරන් ගොවිතැන. ඒ බුදුහාඳුරන් ගොවිතැන තුල දුකින් මිදෙනවා. නමුත් අපි ගොවිතැන් කරනකොට අපි ගොවිතැන් කළත් ඒකෙන් පස්සේ පින්නතුන යාපහු බඩගින්න එනවා බත් කෑවත් ආපහු බඩගින්න ආපහු වෙනවා. නමුත් ඒ මෙතුමාගේ ගොවිතැන් බත තියෙන අමෘත ඵලයක් නේ කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ රහත් බව දක්වා කරුණු ගෙනහැරලා දක්වලා නිවන කෙලවර කොට පින්නතුනි මේ දේශනාව නිමා කරන්නට භාගතුන් වහන්සේ සූදානම් වුණා. ඊට පස්සේ බමුණ කියනවා අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ මහතියා කංසපාතියා පායාසං වඩ්ඩෙත්වා භගවතෝ උපනාමේසේ භුඤ්ජතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං ගෝතමෝ යංහි භවං ගෝතමෝ අමතප්පලං කසින් කසතිති. ඒ කියන්නේ පින්වත්නි කසී භාරද්වාජ බමුණ මහ විශාල රන් තලියකට පින්නතුනේ ආහාර බෙදාගෙන ඇවිල්ලා නැත්තම් කිරිබත් බෙදාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කිරිබත පින්නතුනි පිළිගන්නවා. ඒ කිරිබත පිළිගන්නුවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ගාථාබි ගීතං මේ අභෝජනෙයං සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ ගාථාබි ගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ බුත්තිරේසා. කසී භාරද්වාජ මම මේ කුඹුරට ආවේ උදේ ආපු වෙලාවේ කිරිබත් හැන්දක් බෙදුවනම් මං වළඳනවා. නමුත් දැන් උදේ ඉඳලා ගාත කියලා ඒ ගාත අහලා නුඹ දැන් හොඳට පැහැදිලා ඉන්නේ. ඒ පැහැදිච්ච හිතින් යුක්තවයි නුඹ දැන් මට කිරිබත් බෙදන්න හදන්නේ.
උදේ ආපු බුදුහාමුදුරු උදේ වැඩපු වෙලාවෙම කිරිබත් ටිකක් බෙදුවා නම් බුදුහාමුදුරු වළඳනවා. නමුත් දැන් මෙතන තියෙන්නේ බුදුහාමුදුරු බණ කියලා පහදවාගෙන ඒ කිරිබත බුදුහාමුදුරු වළඳන්න. බුදුහාමුදුරු කිරිබත වළඳන්න කියනවා. බුදුහාමුදුරු කියනවා ගාථා කියලා දීලා පොළඹවා ගත්තා ලාභ වාසි බලාගෙන දේශනා පවත්වනවා කියලා ලෝකේ අපවාද කරන්න පුළුවන්. ලාභ ප්‍රයෝජන බලාගෙනයි දේශනා පවත්වන්නේ කියලා බුදුහාමුදුරන්ට ලෝකේ අපවාද කරන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරු මගේ කිරිබත පිළිකෙව් කළා. බුදුහාමුදුරු මගේ කිරිබත ප්‍රතික්ෂේප කළා. ඇත්තට මම දිලින්දෙක් නේ. භාගතුන් වහන්සේ වදාළේ ඔය කිරිබත මං වැළඳුවොත් කසී භාරද්වාජ නළුව නිලියෝ ගී කියලා සින්දු කියලා නටලා. ඒ කියන්නේ ඒ නළුවා රංගපෑම හරියට කළොත් තමයි වැඩිපුර සල්ලි හම්බ වෙන්නේ. සින්දුව හොඳට කිව්වොත් තමයි වැඩිපුර සල්ලි හම්බ වෙන්නේ. නළුව නිලියෝ ගී කියලා සින්දු කියලා රංගපාලා සල්ලි හම්බ කරගන්නව වගේ තමයි කිව්වා. උදේ ඉඳලා ගාථා කියලා නුඹ පැහැදිලා පහදවාගෙන මම මේ කිරිබත වැළඳුවොත් මමත් වැටෙන්නේ නළුව නිලියෝ ගාන්ට කිව්වා. බාන කොච්චර ලස්සනද කියලා. සින්දුව හොඳට කිව්වොත් නේ පින්නතුනි වැඩිපුර සල්ලි හම්බ වෙන්නේ. නැටීම හොඳ වුණොත් තමයි වැඩිපුර සල්ලි හම්බ වෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ දැන් බණ ටික හොඳයිනේ. ඒ බණ ටික හොඳකම නිසායි දැන් මේ කිරිබත පිළිගන්නන්න හදන්නේ. ඒ නිසා බුදුහාමුදුරු වදාලා ඔය කිරිබත මට එපා. එහෙනම් භාගතුන් වහන්සේ මේ කිරිබතට මොකද්ද කරන්නේ? බුදුහාමුදුරු වදාලා සතෙක්වත් නැති ජලයක ඔය කිරිබත පා කළා හරින්න කිව්වා. ඇයි? කසී භාරද්වාජ මතක තියාගන්න බුදු කෙනෙක් ජීවමාන කාලේ බුදුහාමුදුරුවන්ටම කියලා යමක් වෙන් කළොත් ඒක වළඳලා දිරවන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. වෙන කිසි කෙනෙකුට බෑ. පින්හත් උත්තමයන්ට පුළුවන්. වෙන කිසි කෙනෙකුට බෑ. මතක තියාගන්න බුදු කෙනෙක් ජීවමාන කාලේ. බුදු කෙනෙක් ජීවමාන කාලේ බුදු කෙනෙකුටම කියලා යමක් වෙන් කළොත් වළඳලා දිරවන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. ඇයි? හේතුව තමයි පින්නතුනි දෙවියන් ඒ භාග්‍යවතුන් වහන්සේට කියලා වෙන් කරපු දෙයට දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. දෙවියන්ගේ ශරීර සිව්මැලි. දෙවියන්ට මිනිස්සුන්ගේ දල ආහාර පින්නතුනි දිරවන්න බෑ. බුදුහාමුදුරුවෝ කුස තුල ඇති භාගතුන් වහන්සේ කුස තුල ඇති උණුසුම නිසා ස්වභාවිකම පින්නතුනි ආහාර දිරවන්න පුළුවන්. රහතන් වහන්සේට පමණ දැනගෙන උන්වහන්සේලා පින්නතුනි වළඳන නිසා ඒත් උන්වහන්සේලාට දිරවන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ මේකේ බුදු කෙනෙක් ජීවමාන කාලේ. දැන් භාගතුන් වහන්සේ ජීවමානව නැති වුණත් අද වුණත් බුදුහාමුදුරන්ට තියෙන බුද්ධ පූජාව කන්ට හොඳ නැහැ. ඒ කියන්නේ තමන් බුද්ධ පූජාව තියලා තමන් කන්ට හොඳ නැහැ. එතකොට තමන්ට තියාගන්න පූජාවක් බවටපත් වෙනවා. අනිත් එතකොට ඔක්කොටම හොඳට බුද්ධ පූජාව තියෙන එතකොට. ඉතින් එතකොට කොහොමද දන්නවනේ මේක හම්බෙන්නේ මට කියලා. එයා තමන් බුද්ධ පූජාව තියලා කවදාවත් තමන් කන්න සෝදානම් වෙන්න හොඳ නැහැ. ඒක තමන්ට තියාගන්න පූජාවක් වෙනවා. ඒක අසරණ මිනිස්සෙකුට සතෙකුට හේම දෙන එක පින්නතුනි වෙනම කතාවක්. ඉතින් පිළි නොගන්නා කොට භාගතුන් වහන්සේ කිව්වේ ඕක සතෙක්වත් නැති ජලයක පා කරලා හරින්න කිව්වා. දැන් පින්නතුන්ට මතකයි සුජාතාව බුදුවන දා දුන්නු කිරිපිඩු දාණයටත් දෙවියන් දිව්‍යෝජ සතුළු කළා. ඒක වළඳලා දිරවන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. චුන්දකර්මාර පුත්‍රයා භාගතුන් වහන්සේ සූකර මද්දව දාණය දුන්නා. ඒ දාණයත් වළඳලා දිරවන්න පුළුවන් භාගතුන් වහන්සේට විතරයි. ඇයි? ඒක බුදුහාමුදුරන්ටම කියලා පින්නතුනි වෙන් කළානේ. බුදුහාමුදුරන්ටමයි කියලා වෙන් කළොත් ඒක වළඳන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. සතෙක්වත් ජලයක පා කළා හරින්න කිව්වා. ඇයි? සතෙක් හරි මේ කිරිබත් ඇටයක්වත් කෑවොත් පින්නතුනි ඒ
සතාටවත් මේක දිරව ගන්න පුළුවන් කමක් නැති වෙනවා. අන්තිමට කසී භාරද්වාජ බ්‍රාහ්මණයා මේ කිරිබත් ගලන් යන වතුරකට දැම්මට පස්සේ පින්නතුනේ භාගතුන් වහන්සේ අදිෂ්ඨාන කළා චිට්ඨිඨායති චිටිචිඨායති සන්දූපායති සම්පදූපායති. අනේ සතෙක් හරි මේ කිරිබත් ඇටයක් කෑරි කෑවොත් ඒ සතාට දිරව ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ඒ නිසා ඒ වතුර උඩදීම චිට්ඨිඨායති චිටිචිඨායති චිටිචිටි යන શબ્දයේ පින්නතුනි නැගුණා. සන්දූපායති සම්පදූපායති. දුන් දාන්න පින්නතුනි පටන් ගත්තා. අන්තිමට කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පින්නතුනි ශ්‍රද්ධාව උපදවාගෙන දැන් ප්‍රඥාවෙන් ටිකෙන් ටික කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනා. ඔන්න බලන්නකෝ ශ්‍රද්ධාවන්තයා ගැන බුදුහාමුදුරුවෝ කියපු ටික. සද්ධා ජාතෝ උපසංකමති. සදහවත් බව ඇති වූ විට පැමිණෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ඇවිල්ල පින්නතුනි ඇසුරු කරනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඇසුරු කරලා ඊළඟට කරන්නේ මොකද්ද? සවන් යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. සවන් යොමා දහම් අසනවා. සුත්වා ධම්මං ධාරේති. ධර්මයේ අසා සිතේ මතක තබා ගන්නවා. මේ ශ්‍රද්ධාවන්තයා ගැන කියන කරුණ ටික පින්නතුනේ. දතානං ධම්මානං අත්තං උපපරික්කති. මතක තබාගත් දහමේ අර්ථයේ පින්නතුනි මනාව මෙනෙහි කරනවා. අත්තං උපපරික්ඛන්තෝ ධම්මං නිජ්ජානං කමන්ති. අරුත් මෙනෙහි කරමින් ධර්මයේ පිළිබඳව වැටහීමක් ඇති කරගන්නවා. ධම්මං නිජ්ජානක්ඛන්තියා සති ඡන්தோ ජායති. ඒ කියන්නේ වැටහීමෙන් කැමැත්ත පින්නතුනි හට ගන්නවා. ඇයි ඒ ධර්මයේ ටික ටික වැටහෙනකොට ඒ ධර්මයේ පිළිබඳව පින්නතුනි කැමැත්ත ඇති වෙනවනේ. ඡන්ද ජාතෝ උපසංහති. ඡන්ද ජාතෝ උත්සහති. ඒ කියන්නේ කැමැත්ත නිසා ඊළඟට කරන්නේ මොකද්ද පින්නතුනි? උත්සාහවන්ත වෙනවා. උත්සහිත්වා තුලයති. උත්සාහවත්ව කරුණු පින්නතුනි හොඳට සංසන්දනය කරලා බලනවා. තුලයිත්වා පදහති. සසඳා බලා තමා තුලින්ම පින්නතුනි අවබෝධ කරගන්නවා. අනුන් තුලින් නෙවෙයි තමා තුලින් මේක අවබෝධ කරගන්නවා. පහිතත්තෝ සමානෝ කායේන කේව පරම සත්‍යං සත්‍ය කරෝති. තියුණු තීක්ෂණ නුවණින් යුක්තව ඇත්ත පින්නතුනි එදාට ඔහු විනිවිදව මනාව දකිනවා. අන්නේ ජීවිතාබෝධය පිළිබඳව ඇත්ත නුවණින් විනිවිදව දැකපු කෙනෙක් තමයි කසී භාරද්වාජ බ්‍රාහ්මණයා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් වගේම ගෞරවයක් පින්නතුනි ඇති කරගෙන අන්තිමට කසී භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියනවා අන්තිමට කියනවා ලෝමහට්ට ජාතෝ. මේ කිරිබත වතුරට දැම්මට පස්සේ ලෝමහට්ට ජාතෝ ලොමු දෙහැ ගැන්නුණා පින්නතුනි කසී භාරද්වාජ බමුණා. පාදේසු සිරසා නිපතිත්වාය කියන්නේ භාගතුන් වහන්සේගේ සිරිපා මනාව වන්දනා කරලා බුදුහාමුදුරුවන්ට මේ විදියට පින්නතුනි කිව්වා. කොහොමද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අභික්ඛන්තං භෝගෝතම දේශනාව බුදුහාමුදුරුවනේ ඊටාම ලස්සනයි. යටිකුරු කරන ලද්දක් බුදුහාමුදුරුවනේ උඩු කරලා පෙන්නුවා වගේ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවනේ මම් මුලා වෙච්ච කෙනෙකුට බුදුහාමුදුරුවනේ මග කියා දුන්නා වගේ. ඇසැත්තෝ රූප දකිත්වා රූපයන් දකිත්වා කියලා අඳුර හිටපු කෙනෙකුට බුදුහාමුදුරුවනේ තෙල් පහනක් දැල්ලුවා වගේ. නොඑක ආකාරයෙන් ඔබ වහන්සේ මට ධර්මයේ ප්‍රකාශ කළා. අද ඉඳලා බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ධර්මයත් භික්ෂු මහා සංඝයා සරණ යනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවනේ අතිරූප සම්පන්නෝකෝ මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේගෙන් පින්නතුනි මහාන උපසම්පදා විල්ලුවා. ඒ මහාන උපසම්පදා විල්ලුවට පස්සේ බුදුහාමුදුරුවෝ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා මහාන කළා. කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පින්නතුනි උපසම්පදා කළා. භාරද්වාජ නමින්
මේ ශාසනයට පින්නතුනි ඔන්න බලන්න ගොවි මහත්තයෙක් මේ ශාසනයට ඇතුළත් වුණු දවසයි. ඒ සියල්ල අවසන් වෙලා අන්තිමට භාරද්වාජ නමින් පැවිදි වුණාට පස්සේ උපසම්පදා වෙලා වැඩි කලක් යන්නට මත්තෙන් හුදකලා වුණා, වීර කළා, නිවනට අදාළ වෙන, දහමට අදාළ වෙන, ශාසනයට අදාළ වෙන සියලු කරුණු සම්පූර්ණ කළ පින්නතුනි අරහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා. ඒ අරහත් ඵලයේ සාක්ෂාත් කරගත්තට පස්සේ දේශනාවේ සඳහන් වෙන විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂව පින්නතුනි ජාතිය නැති කළා. ඒ වගේම භ්‍රමචර්යාව නිම කළා. ඒ විතරක් නෙවෙයි සතර මාර්ග කටයුතු පින්නතුනි මනාව අවසන් කරලා කෙලෙසුන් දුරු කරලා මාර්ග භාවනාවක් හැටියට ඒක නුවණින් හොඳට පින්නතුනි මෙනෙහි කරලා මේ ශාසනයට රහතන් වහන්සේලා අතර එක්තරා රහතන් වහන්සේ නමක් පින්නතුනි එකතු වුණා කියලයි මේ දේශනාව හමාර වෙන්නේ. ඒ නිසා මේ ශාසනයට භාරද්වාජ නමින් පින්නතුනි රහත් තෙරණමක් තවත් එකතු වුණා. මේ තමයි කසී භාරද්වාජ සූත්‍ර දේශනාව. ඒ නිසා මේ දේශනාව පින්නතුන් සෑම සීල දනාම දැන් මනාව ශ්‍රවණය කළා. අර්ථ එකින් එක ගෙන පින්නතුනි මේ විග්‍රහ කළේ. කුඹරකට අයිති සීසාන උපකරණ සියල්ලක්ම බුදුහාමුදුරුවෝගෙන හැර දක්වමින් ධර්මයත් එක්ක ගලපලා භාරද්වාජ බ්‍රාහ්මණයට පින්නතුනි ගැලපෙන විදියට දේශනාව සිද්ධ කළේ. ඒ නිසා දැන් ස්වාමින් වහන්සේලා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ කසී භාරද්වාජ සූත්‍ර දේශනාව සජ්ජායනා කරනවා. පින්වත් හැමදෙනාම පිරුවානා පොත් වහන්සේ තුලත් මේ කසී භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් සූත්‍ර පිටකේ මේ දේශනාව සඳහන් වෙන්නේ කුද්දක නිකායට අයිති පොත් 15න් එක පොතක් තමයි සුත්ත නිපාතේ. ඒ ත්‍රිපිටකයේ පුරාම පැවතුණු සූත්‍ර දේශනා අන්තර්ගත කරලා යහපත පිණිස හිතසුව පිණිසයි පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත කළේ. ඒ නිසා මේ කසී භාරද්වාජ සූත්‍රය පිරුවානා පොත් වහන්සේ තුලට ඇතුළත් කරන්න තරම් පින්නතුනි මේ මොනතරම් ශක්තියක්, මේ මොනතරම් ආශිර්වාදයක් තිබුණාද කියන බව එතනින්ම වටහා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ බඳු මහා බල සම්පන්න පිරිස් සූත්‍ර දේශනාවක් හැටියට මේ කසී භාරද්වාජ සූත්‍රය අපි හැමදෙනාම එකට සජ්ජායනා කරමු. මේ උතුම් පිරිත් දේශනාවේ අනන්ත ගුණ බලයෙන් පින්වත් හැමදෙනාටම විශේෂයෙන් මේ දිනවල මේ වසංගතයෙන් අසනීප තත්වයෙන් පසුවන සෑම සීල දෙනාටමත් මේ දේශනාවේ අනන්ත ගුණ බලයෙන් ඊතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවයේ ලැබේවා. අනන්ත බුදු ගුණ බලයෙන් පින්වත් හැමදෙනාටම කායික සුවේ මානසික සුවපත් භාවයේ ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාම්දුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති ස්වර්ණමාලී චෛත්‍රාජයන් වහන්සේගේ අනන්තානුභාව බලයෙන් අවුරුදු 45ක් පුරා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින්නතුන්ට සෙතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසරි සම්පත්තියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ස්වාමින් වහන්සේලා මේ කසී භාරද්වාජ සූත්‍ර දේශනාව සජ්ජායනා කරනවා. පින්නතුනුත් මහා සංඝරත්නයේ සමගින් මේ දේශනාව සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහෙරති ධක්ඛිනා ගිරිස්මින් ඒකනාලායං භාග්මනගාමේ තේන කෝපන සමයේන කසී භාරද්වාජස්ස භාග්මනස්ස පංචමන්තානි නංගල සතානි පයුන්තානි අනුන්ති වම්පකාලේ
අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පන්ත චීවර මාදාය යේන කසී බාරන්දාජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේනුපසංකමී තේන කෝපන සමයේන කසී බාරන්දාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේසනාවත්තති අතකෝ භගවායේන පරිවේසනායේන උපසංකමී උපසංකමින්වා ඒකමන්තං අට්ඨාසී අන්දසාකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං පිණ්ඩායතිතං දිස්වාන භගවන්තං ඒතදවෝච අහංකෝ සමන කසාමිච වපාමිච කසින්වාච වපින්තාච බුඤ්ජාමි තම්පි සමන කසස්සුච වපස්සුච කසින්වාච වපින්වාච බුඤ්ජස්සුති අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච වපාමිච කසින්වාච වපින්වාච භුඤ්ජාමිති නකෝ පනමයං පස්සාම භෝතෝ ගෝතමස්ස යොගං වානංගලං වා පාලං වා පාචනං වා බලිවද්දේවා අතච පන භවං ගෝතමෝ ඒව මාහ අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච වපාමිච කසින්වාච වපින්වාච භුඤ්ජාමිති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දාතාය අජ්ජබාසී කංසකෝ පටිජානාසී නච පස්සාමතේ කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යතාජානේ මුතේ කසින් සද්දා බීජං තපෝ වුන්ති පඤ්ඤාමේ යුගනංගලං ඉරිසා මනෝයොත්තං සතිමේ පාල පාචනං කාය ගුන්තෝ වචී ගුන්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නින්දානං සෝරච්ඡං මේ පමෝචනං විරියං මේ දුර දෝරයං යෝගං කේමාදිවාහනං ගච්ඡති අනිවත්තං තං යන්ත ගන්තාන සෝචති ඒව මේසා කසී
කට්ටා සාහෝති යමතම්පලා ඒතං කසින් කසින්තාන සම්බ දුක්ඛා පමුච්ඡති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ මහතියා කංස පාතියා ආයාසං වණ්ඩෙත්වා භගවතෝ උපනාමේසි බුඤ්ජතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං යංහි භවං ගෝතමෝ අමතම් පලං කසින් කසතිති ගාථාබිගීතං මේ අභෝජනීයං සම්පස්සතං බ්‍රාහ්මනනේස ධම්මෝ ගාථාබිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන උන්තිරේසා අඤ්ඤේන ච කේවලීනං මහේසින් කීනාසවං කුක්කුච්ච උපසන්තං අන්නේන පානේන උපන්ත අස්සු කෙත්තං ිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝති අතකංස චාහං ගෝතම ඉමං පායාසං ධම්මීති නක්වාන්තං බ්‍රාහ්මන පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමනං බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යස්ස සෝපායාසෝ බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේය අඤ්ඤත්‍ර තථාගතස්ස වා තථාගත ශාවකස්ස වා තේනයි ත්වං බ්‍රාහ්මන සම්පායාසං අප්‍රහරිතේ වාචණ්ඩේහි අප්පානකේ වා උදකේ ඕපිලාපේති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ තම්පායාසං අප්පානකේ උදකේ ඕපිලාපේසි අතකෝ සෝපායාසෝ උදකේ පංකින්තෝ චිච්චිටායති චිටිචිටායති සංඝෝපායති සම්පදූපායති සේයතාපි නාම පාලෝ දිවස සන්තන්තෝ උදකේ පංකින්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දෝපායති සම්පදූපායති
ඒවමේව සෝපායාසෝ උදකේ පංකිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දුපායති සම්පදුපායති අතකෝ කසීබාරංගාජෝ බ්‍රාහ්මනෝ සංවිංගෝලෝම අන්තජාතෝ යේන භගවතේනුපසංකමී උපසංකමින්වා භගවතෝ පාදේසු සියසානිපතින්වා භගවන්තං ඒතදවෝච අභිංකන්තං භෝගෝතම අභිංකන්තං භෝගෝතම සියතාපි භෝගෝතම නික්කුච්චිතං වා උක්කුච්චේය පටිච්චං වා විවරේය මූලංසවා මංගං ආචිංකේය අන්ධකාරේ වාතේල පංජෝතං ධාරිය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඒවමේවං ගෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබේයාමහං බෝතෝ ගෝතමස්ස සන්තිකේ පම්බංජං ලබේයං උපසම්පදන්ති අලන්තකෝ කසීබාරන්රාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සන්තිකේ පම්බජ්ජං අලන්ත උපසම්පදං අචිරූප සම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ උපකණ්ඨෝ අප්පමන්තෝ ආතාපි පහිතන්තෝ විහරන්තෝ නචිරස්සේව යන් සන්තාය කුලපුත්තා සම්මදේව අකාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දින්ටේව ධම්මේ සයං අභිඤ්ඤා සංචිකන්්වා උපසම්පච්ච විහාසී කීනාජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අම්හඤ්ඤාසී
අඤ්ඤතරෝචකෝ පනායස්මා භාරද්වාජෝ අරහතං අවසීති. ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සම්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගා නිවාරණා පරින්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ උතුම් නිකිණිපුර පසළොස්වක පොහෝ දින සන්ධ්‍යා කාලයේ සිද්ධ කරන්නට යෙදුණු සූත්‍ර සජ්ජායනාවේ කසී භාරද්වාජ සූත්‍ර දේශනාවෙන් ධර්මානුශාසනාවත් ඒ වාගේ මේ සූත්‍ර දේශනාවේ සජ්ජායනාවත් පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කළා. මේ සියලුම ආකාරයෙන් පහළ කරගත්තු සීල පුණ්‍ය ශක්තිය අද පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන රාජගිරිය කලපලුවාව පළවෙනි පටුමග පදිංචි ධර්මපාල ඒකනායක මහත්මයා සහ එතුමාගේ දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලොව සපත්වන්ට යෙදුණු ලිලියන් ජයමාන් ආදරණීය භාර්යාවටත් WM බේබි නෝනා ආදරණීය මෑණියන්ටත් EM මාටින් අප්පුහාමි පියාණන්ටත් MD යුජින් නෝනා ආදරණීය මෑණියන්ටත් එවාගේම ස්ටීවන් ජයමාන පියාණන් ඇතුළු මිය පරලොව සපත් වුණු සියලුම සසරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම සෙත් ප්‍රාර්ථනා කරනවා අද දින 87 වන උපන් දිනයේ සමරන
ධර්මපාල ඒකනායක මහත්මයාට සහ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා, චිරජීවනයේ සැලසේවා. සුබ උපන් දිනයකට ධර්මපාල ඒකනායක මහත්මයාට තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෑම පොහෝ දිනකම මේ සන්ධ්‍යා කාලයේ සිදු කරන ධර්ම දේශනාවෙත් ඒ වගේම මේ සජ්ජායනාවෙත් දායකත්වයේ භාරගෙන කටයුතු කරන අපේ අමෘතා සෝද හඳුන් කూరు නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බට්ල සහ සමාගමේ සන්නාම කළමනාකරු අනුර මාන්න පෙරුම මහත්මයා, ශාන්ත පෙරේරා මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ ආයතනයේ සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ ඇත්තන්ට තවත් මෙබඳු පින්කම් සිදු කරගන්නට අවැසි කායික ශක්තිය, මානසික සුවපත් භාවය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. ඩාලි බට්ල සහ සමාගමේ සියලුම සේවය කරන කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් අසනීපයක්, ගඩක් දුකක්, කරදරයක් නැතුව සුවසේ සියලුම කටයුතු සකසා සපුරා සිද්ධ කරගන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය තෙරුවන් සරණින් සැලසේවා. අද මේ ධර්මානුශාසනාවත් ඒ වගේම මේ සජ්ජායනාවටත් ශ්‍රවණ දුන්නු පින්වත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. සම්බෝධි වන්දනා